දැන් ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කලින් දවසේ අපි අන්වීක්ෂ භාවිතයේ පාඩම ඉවර කරා. ඒකට අන්වීක්ෂ සම්බන්ධයෙන් ඒ කතා කරපු දේවල් බලා ගන්න. සංයුක්ත අන්වීක්ෂයක් සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අතර වෙනස්කම් ඇහුවොත් සංසන්දනයක් ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන සංයුක්ත අන්වීක්ෂයක පාවිච්චි වෙන්නේ ආලෝක ධාරාවක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් පාවිච්චි වෙනවා. ඒ වගේම සංයුක්ත අන්වීක්ෂය ප්‍රමාණයෙන් කුඩායි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ප්‍රමාණයෙන් විශාලයි. සංයුක්ත අන්වීක්ෂයකින් අර සජීවී නිදර්ශක බලන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ඒ නිදර්ශකය අජීවී බවට පත් වෙනවා බලන්න කලින්. සජීවී නිදර්ශක තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විවේදන බලය ගැන අපි කතා කරා. ඒකත් ඕන වෙනස්කම් ලියනකොට ලියන්න පුළුවන්. කොච්චරක්ද කියන එක විශාලණය 2000ක් විතර කිව්වා සංයුක්ත අන්වීක්ෂයක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක ලක්ෂ 5ක් විතර කිව්වා විශාලණය. ඒ වගේම මේ සංයුක්ත අන්වීක්ෂය සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අතර වෙනස්කම් විදියට මතක තියාගන්න සංසන්දනය දුන්නාම එහෙම ලියන්න පුළුවන්. අද අපි කතා කරනවා කිව්වේ මේ මාසෙට අදාළව දීලා තියෙන ටියුට් එක කණිජ හා පාෂාණ. කණිජ සහ පාෂාණ ටියුට් එක ගත්තොත් මේ නම් දෙක කියවිලා තියෙනවනේ. ඒ කියන්නේ ඕගොල්ලෝ අහලා තියෙන දෙකක් මේ පාෂාණ කණිජ මේ දෙකම. මේ පාෂාණයි කණිජයි කියන්නේ දෙකම එකක්ද දෙකක්ද කියලා බැලුවොත් ඒකෙදි මතක තියාගන්න ඕන මේ සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවට පාෂාණ කියන නම පාවිච්චි කරනවා. නමුත් මේ ඒවා සමහර විට පාෂාණ නොවෙන්න පුළුවන්. මැණික් ගල් කියලා පාවිච්චි කරනවා නම. හැබැයි මැණික් ගල් කියන එක පාෂාණ නෙවෙයි. කණිජ වර්ගයට අයිති වෙන්නේ. අපි බලමු මේ පාෂාණ සහ කණිජ කියන වර්ගය ගත්තාම මොකද්ද මේකේ වැදගත්කම, මොනවටද කණිජ කියන්නේ, මොනවටද මේ පාෂාණ කියන්නේ කියලා. මාතෘකාව තියෙන්නේ පාෂාණ සහ කණිජ විදිහට. මේ දෙකම තියෙන්නේ පොළවේ. පාෂාණත් කණිජත් දෙකම. පාෂාණය කණිජය අතර තියෙන මූලික වෙනස තමයි මේ කණිජ කියන එක ගත්තොත් ඒවා පොළවේ පිහිටනවා. මේ කණිජ හැදිලා තියෙන විදිය ගත්තොත් ඒවා මේ નિયમિત සංයුතියක්, රසායනික සංයුතියක් තියෙනවා. ඒ වගේම මේ નિયમિત ජ්‍යාමිතික හැඩ මේවට තියෙනවා. කියන්නේ මේ කණිජ වල නිශ්චිත ජ්‍යාමිතික හැඩ තියෙනවා. කණිජ පවතින්න පුළුවන්. මේවා අර කැට නැත්නම් ස්පටික විදියට තමයි පොළවේ තියෙන්නේ. ඒ වගේම කණිජයක් කියන්නේ එක සංඝටකයකින් විතරක් හැදිච්ච ද්‍රව්‍යයක්. එක සංඝටකයකින් තමයි එක කණිජයක් හැදිලා තියෙන්නේ. නමුත් පාෂාණ ගත්තොත් සංඝටක කීපයක මිශ්‍රණයක් විදියටයි තියෙන්නේ. ඒ නිශ්චිත අර ජ්‍යාමිතික හැඩ තියෙනවා ඒ ස්පටික වලට, කණිජ වල. ඒ වගේ ස්පටික එකට එකතු වෙලා තමයි සම්පූර්ණ කණිජය නිර්මාණය වෙන්නේ. එතන අපි මේ කණිජයක් යනු කියලා තියෙන එකේ පොඩ්ඩක් ලියමු කණිජයක් කියන්නේ මොකක්ද කියලා. කණිජ යනු ඒක අපිට ලියන්න පුළුවන් පොළවේ පවතින එක සංඝටකයකින් පමණක් සෑදුණු
නිශ්චිත ජ්‍යාමිතික හැඩයෙන් යුත් ස්පටික වේ. ස්පටික කියන්නේ කැට. පොළවේ පවතින එක සංඝටකයකින් පමණක් සෑදුන නිශ්චිත ජ්‍යාමිතික හැඩයෙන් යුත් ස්පටික තමයි කණිජ කියන්නේ. ඒතර ඒවා තියෙන්න පුළුවන් විවිධ ජ්‍යාමිතික හැඩ කීපයක්. එතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා මේ ඒවා එක හැඩ තියෙන්න පුළුවන් විවිධ ආකාරයේ හැඩ. එන එළියොත් එහෙම එක එක හැඩ වලින් හැදිච්ච ඒවා තියෙන්න පුළුවන්. එතන තියෙනවා එහෙම කීපයක්. මේ වගේ එක එක හැඩ සහිත ස්පටික හම්බ වෙනවා පොළවේ විවිධ කණිජ වල. උතන තියෙනවා ගොඩක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ පවතින්න පුළුවන් එක එක හැඩ ඒ පෙන්නලා තියෙන්නේ අර ස්පටික වල. ස්පටික කියන්නේ කණිජ කැට විදිහට වගේ තමයි තියෙන්නේ. ඒ පාෂාණ කියන එක ගත්තොත් පාෂාණ කියන්නේ සංඝටක කීපයක මිශ්‍රණයක්. මේවට නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් නැහැ. මේවත් හැබැයි පොළවේ තමයි තියෙන්නේ. ඉතින් මේ පාෂාණ කියන එක අපි එන සටහන් කරොත් පාෂාණ කියන එක ලියමු. මොකද්ද පාෂාණ කියන එක? පාෂාණයන් කියන එක ලියමු. පොළවේ පවතින නිශ්චිත ජ්‍යාමිතික හැඩයක් නොමැති සංඝටක කීපයක මිශ්‍රණයකින් යුත් ඝන ද්‍රව්‍ය වේ. කණිජ සහ පාෂාණ ගත්තාම දැන් පාෂාණයක් ඇතුලේ විවිධ කණිජ වර්ග තියෙන්න පුළුවන්. කණිජයක් කියන්නේ එක જાතියක එක සංඝටකයකින් විතරක් හැදිලා තියෙනවා. මේ පාෂාණයක සංඝටක මිශ්‍රණයක් තියෙනවා. ඒතර එක පාෂාණයක් ඇතුලේ කණිජ කීපයක් තියෙන්නත් පුළුවන්. එතන තියෙනවා කණිජ වලට සහ පාෂාණ වලට මේ උදාහරණ. ඉතින් මොනවද ඔයගොල්ලෝ දාන්න කණිජ පාෂාණ කියන එක අතට මේවා පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. කණිජ සහ පාෂාණ කියන දෙවර්ගය.
අපි කණිජ වලට උදාහරණ ගත්තා. මොනවද කණිජ වලට උදාහරණ කියලා බැලුවොත් පොළවේ තියෙන මේ කණිජ වර්ග කීපයක් අපි ගත්තොත් ඔය මිනිරන් ඒ වගේම තිරුවාන ගල් කියලා කියනවනේ. හැබැයි ඒවා පාෂාණ නෙමෙයි. තිරුවානත් කණිජ. ඒ වගේම තව තියෙනවා ඩොලොමයිට් කියන එක. තව තියෙන වර්ගයක් මයිකා කියලා. මයිකා. ෆෙල්ස්පා ilmenite අපිට ගොඩක් මේ ප්‍රයෝජන ලබා ගන්න කණිජ වර්ග කීපයක්. මේ ilmenite කියන එක වැලි වර්ගයක්. ilmenite වැලි. තවදී ගොඩාක් තියෙනවා කණිජ වර්ග නම් ප්‍රධාන වර්ග කීපයක් මේ ඉතිරි තියෙන මිනිරන්, තිරුවාන, ඩොලොමයිට්, මයිකා, ෆෙල්ස්පා, ilmenite වැලි. තව තියෙනවා රූටයිල් කියලා තියෙනවා ඒත් වැලි වර්ගයක්. රූටයිල් zircon ඒත් වැලි වර්ගයක්. කණිජ වැලි වර්ගයක්. තව තියෙන apatite කිරිමැටි කියන්නේ කණිජ. කෙෝලින් කියලා කියනවා මේකට කිරිමැටි වලට. මැණික් කියන එකත් කණිජයක්. ඊට පස්සේ දැන් අර අනිත් පැත්තේ තියෙනවා පාෂාණ කියලා. මේ පාෂාණ වලට උදාහරණ ගත්තොත් දැන් කළු ගල් කියන්නේ පාෂාණය. ග්‍රැනයිට් සහ ග්‍රැනයිට් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ග්‍රැනයිට් නයිස් පාෂාණ පොදුවේ මේ දෙකම කළු ගල් කියන වර්ගයේ විදිහට හඳුන්වන්නේ එදිනෙදා හඳුන්වනකොට මේ දෙක වර්ග දෙකක් කළු ගල්. ඊට අමතරව මේ
උණුගල් කියන එක. තව තියෙනවා වැලිගල්, වටපිඩු පාෂාණ, මඩගල්, ඒ වගේම පාෂාණ වර්ගයට තමයි අයිති වෙන්නේ කිරිගරුඬ, එතකොට පාෂාණ වලට අයිති වෙනවා ග්‍රැනයිට්, නයිස්, උණුගල්, වැලිගල්, වටපිඩු පාෂාණ, මඩගල්, කිරිගරුඬ, ඒ වගේම පාෂාණ වර්ග වලට අයිති වෙන්නේ. මේ පාෂාණ පොළොව ඇතුලේ හැදෙන විදිහ අනුව පාෂාණ වර්ග තුනකට බෙදලා තියෙනවා. පාෂාණ හැදෙන්නේ පොළොව ඇතුලේනේ. ඒ පොළොවේ ඇතුලේ සාමාන්‍යයෙන් පොළොවේ කිලෝමීටර් 30ක් විතර ගැඹුරුයි. සෙල්සියස් සංඛ්‍යාක 5000ට වඩා වැඩි උෂ්ණත්වයක් තියෙනවා. පොළොවේ ඇතුලේ කිලෝමීටර් 30ක් විතර ඇතුලට ගියාම. ඒකෙදි පාෂාණ ද්‍රව තත්ත්වයේ තමයි තියෙන්නේ. තත් වෙලා ද්‍රව වෙලා. ඒ ද්‍රව පාෂාණ සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා මේ විද්‍යාවේදී නම් මැග්මා කියලා. මැග්මා. ඒ ලෝදිය කියලා කියන්නේ. ලෝදිය. මැග්මා ද්‍රව තත්ත්වයේ තියෙන පාෂාණ. ගිනි කඳු පිපිරීම වගේ වැඩි මේවා එළියට එනවා. මැග්මා ඇවිල්ලා මේ ගිනි කඳු පුපුරහම එළියට මේ විදිහට මේ ගිනි කන්දේ මැග්මා කියන ඒවා මේ විදිහට ගලාගෙන එනවා. මේ ගඳ පුපුරලා මේ එළියට ගලාගෙන එනවා මැග්මා. ලාවා කියලා එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේ එළියට ගලාගෙන එනවට ලාවා කියලා කියනවා. අර පොළොව ඇතුළේ තිබිච්ච මැග්මා තමයි මේ එන්නේ. මේවා ගිහින් ගලාගෙන ගිහිල්ලා ඊටසේ යම් යම් තැන්වල තැන්පත් වෙලා සිසිල් වෙනවා. සිසිල් වෙලා ඝන වෙනවා. අන්න එහෙම ඝන වෙලා ඇති වෙන පාෂාණ. ඒවට කියනවා වෙනම නමක් ආග්නේය පාෂාණ කියලා. ආග්නේය පාෂාණ මේවා ගිහිල්ලා මේ තැන් වල කොහොම තැන්පත් වෙලා පසු කාලයක පාෂාණ විදියට පොළවේ රැඳෙනවා. ඒවට කියනවා ආග්නේය පාෂාණ. එන ලාවා සිසිල් වෙලා හැදෙන පාෂාණ. දැන් ඔය ආග්නේය පාෂාණ වර්ගයට තමයි කළුගල් අයිති වෙන්නේ. කළුගල් හැදලා තියෙන්නේ ඒ ක්‍රමයට. පොළොව ඇතුලේ තිබිලා අර එළියට ඇවිල්ලා ද්‍රව විදියට පසුව සිසිල් වෙලා. තව පොළොවේ මතු පිට තියෙන ඔය පාෂාණ කැබලි එක එක හේතු හින්දා කැඩිලා බිඳිලා යන්න පුළුවන්. මේ උෂ්ණත්වය, වැස්ස, සුළං ඒ වගේ බාහිරින් එන එක එක සාධක මත පොළොවේ මතු පිට තියෙන පාෂාණ කැඩිලා ඒවා ටික ටික ජීර්ණය වෙනවා. මේවා වෙනත් තැන් වලට ගිහින් සමහරට පොළොවේ පහත් තැන් හෝ නැත්නම් මේ සාගර පතුල් ඒ වගේ තැන් වල තැන්පත් වෙනවා. තට්ටු විදියට තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වුනහම ඊට පස්සේ අර උඩ තියෙන ස්තරවල බර නිසා එකට තද වෙලා එහෙමත් පාෂාණ හැදෙන්න පුළුවන්. එහෙම හැදෙන පාෂාණ වලට කියනවා යම් යම් තැන් වල අර ජීර්ණ වෙච්ච පාෂාණ කැබලි ගිහිල්ලා තැන්පත් වීමෙන් හැදෙන පාෂාණ.
මෙහෙම මේ කැබලි ගිහිල්ලා යම් යම් තැන්වල තැම්පත් වෙලා ඊට පස්සේ මේවා ස්තර විදිහට තමාට මේ මුහුදු පතුල වෙන්න පුළුවන් නැත්නම් පහත් බිම්වල වෙන්න පුළුවන් පොළවේ එහෙම තැම්පත් වෙලා හැදෙන පාෂාණ අවසාදිත පාෂාණ කියලා කියනවා. ඊළඟට භූමිකම්පා හැම වුණාම අර පාෂාණ ආග්නේය පාෂාණ අවසාදිත පාෂාණ මේවා පොළොව ඇතුළට ගමන් කරන්න පුළුවන්. භූමිකම්පා වගේ අවස්ථාවල. ඒතර පොළොව ඇතුළේදී ආයේ අධික උෂ්ණත්වයට පීඩනයට ලක් වෙලා නැවත අලුත් පාෂාණ බවට විපර්යාස වෙලා හැදෙනවා. එහෙම ඒ විපර්යාස වලට වාජන වෙලා කියන උෂ්ණත්ව පීඩන විපර්යාස වලට වාජන වෙලා හැදෙන පාෂාණ. ඒකට අර දෙවර්ගයේම මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ආග්නේය අවසාදිත දෙකම මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. විපර්යාස වලට ලක් වෙලා හැදෙන පාෂාණ වලට කියනවා විපරීත පාෂාණ කියලා. දැන් ප්‍රධාන පාෂාණ වර්ග තුනක් තියෙනවා හැදෙන විදිය අනුව. අපි බලමු ඔකේ ටියුට් එකේ අනිත් පිටුව. මේකේ සටහනක් වගේ තියෙනවානේ. පාෂාණ වර්ග කළා. එතකොට ඔකේ බලමු කොහොමද මේක වර්ග කළා. හඳින්නේ කියලා. පාෂාණ වර්ග දෙකක් කිව්වා. තුනක් කිව්වා. මොනවද පාෂාණ වර්ග? අපිට බෙදන්න පුළුවන් පාෂාණ කොටස් තුනකට. මොනවද කොටස් තුන? පුළුවන් එකක් එකේ එක වර්ගයක් ගත්තොත් අපි කිව්වා එක වර්ගයක් ආග්නේය කියලා. අනිත් වර්ගය ප්‍රසාදිත. අනිත් වර්ගය විපරීත කියලා කිව්වා. වර්ග ටික වර්ග තුනක් විදිහට ගත්තොත් ආග්නේය පාෂාණ අනිත් වර්ගය අවසාදිත. අනිත් වර්ගය විපරීත පාෂාණ. දැන් ආග්නේය පාෂාණ කියන වර්ගය ගත්තොත් මේක හැදෙන විදිහ ඩක් තියාගන්න. මේක හැදෙන්නේ අර ගිනි කඳ පිපිරීම වලින් ඉවතට එන ලාවා සිසිල් වෙලා ඝන වීමෙන්.
මේක හැදිලා තියෙන්නේ ගිනි කඳ පිපිරීමෙන් ඉවතට එන ලාවා සිසිල් වෙලා. දැන් මේ ක්‍රමයට හැදෙන පාෂාණ වලට උදාහරණ ගත්තොත් එක වර්ගයක් තමයි මේ බැසෝල්ට් පාෂාණ කියන වර්ගය. ඒ වගේම ග්‍රැනයිට්, කළු ගල්, ඊට පස්සේ අවසාදිත පාෂාණ කියන වර්ගය බැලුවොත් මොනවද අවසාදිත කොහොමද හැදෙනවා කිව්වේ? පොළොව මතු පිට තියෙන පාෂාණ අවුව රැස්ස සුළඟ වගේ කාරණා හින්දා කැඩලා බිඳලා ගිහින් මේවා ජීර්ණ වෙලා අර පොළවේ හරි ජලාශවල හරි තැම්පත් වීමේ ඇති වෙන ඉහළ ස්තරවල බර හින්දා ඒක පල්ලෙහා ඒවා එකට තද වෙලා බැඳීමෙන් එදෙන පාෂාණ තමයි අවසාදිත පාෂාණ කියන්නේ. පොළව හෝ සාගර පතුලේ ස්තර ලෙස තැන්පත් වී සෑදෙන පාෂාණ. පොළොව මතු පිට පාෂාණ ජීර්ණය වී එම කැබලි පොළොව හෝ සාගර පතුලේ ස්තර ලෙස තැන්පත් වී සෑදෙන පාෂාණ තමයි අවසාදිත පාෂාණ කියන්නේ. මේකට අයිති වෙන පාෂාණ වර්ග කීපයක් තියෙනවා. මඩගල් කියන වර්ගය, ඒ වගේම රොන් මඩගල්, වටපිඩු පාෂාණ, වැලිගල් කියන වර්ගය. මේවා අවසාදිත පාෂාණ වර්ගයටයි අයිති වෙන්නේ. විපරීත කියලා කියන්නේ මේ දෙවර්ගෙම ඒ භූමිකම්පා වගේ අවස්ථාවල පොළොව ඇතුළට ගිහිල්ලා අධික උෂ්ණත්ව සහ පීඩන වලට ලක් වෙලා වෙනස් වීමෙන් හැදෙන පාෂාණ.
ආග්නේය සහ අවසාදිත පාෂාණ භූමිකම්පාවලදී පොළව තුළට ගොස් අධික උෂ්ණත්ව පීඩන නිසා විපර්යාස වලට ලක් වී හැදෙන පාෂාණ තමයි විපරීත පාෂාණ කියන්නේ. එහෙම හැදිච්ච පාෂාණ වර්ගයක් තමයි නයිස් පාෂාණ කියන වර්ගය සහ දියමන්ති. කළුගල් වෙනස් වෙලා තමයි නයිස් පාෂාණ හැදෙන්නේ. කුණුගල් වෙනස් වෙලා තමයි දියමන්ති කිරිගරුණ හැදෙන්නේ. දියමන්ති කිරිගරුණ හැදෙන්නේ. උදාහරණ දෙන නයිස් පාෂාණ ඒවගේම කිරිගරුණ අර ටජ් මහල්ලේ මාදලා තියෙන්නේ කිරිගරුණ. අවසාන දෙකට ගන්න පුළුවන් හුණුගල් කියන එක අවසාන පාෂාණය. ඒ වෙනස් වෙලා තමයි කිරිගරුණ හැදලා තියෙන්නේ. නයිස් පාෂාණ හැදලා තියෙන්නේ කළුගල් වෙනස් වෙලා. කළුගල් වල තමයි ග්‍රැනයිට් කියන්නේ. ග්‍රැනයිට් වෙනස් වෙලා තමයි නයිස් පාෂාණ හැදෙන්නේ. හුණුගල් වෙනස් වෙලා තමයි කිරිගරුණ හැදලා තියෙන්නේ. ඒ කියන්නේ කළුගල් නැත්නම් ග්‍රැනයිට් පොළව ඇතුළට අර භූමිකම්පාවලට ගිහිල්ලා අධික උෂ්ණත්ව පීඩන නිසා විපර්යාස වලට ලක් වෙලා තමයි නයිස් පාෂාණ කියන වර්ගේ හැදලා තියෙන්නේ. තව තියෙනවා ෂීස්ට් කියලා වර්ගයක්. ෂීස්ට් පාෂාණ එතන මේ තියෙන්නේ පාෂාණ හැදෙන විදිහ අනුව වර්ග වලට ලක් වෙලා වර්ග කරාම මේ විදිහට වෙන් කරන්න පුළුවන්. සටහන සම්පූර්ණ කරගෙන ඉවර නම් මේ අර අත්සාරකුණ ඔබන්න දැන් සෑහෙන ප්‍රමාණයක් එතන සටහන සම්පූර්ණ කරගෙන තියෙනවා. ඊට පස්සේ බලන්න දැන් තියෙනවා මේ පාෂාණ ජීර්ණය කියලා. මොකද මේ පාෂාණ ජීර්ණය කියන්නේ? මේ ආහාර ජීර්ණය ගන්නම් දන්නවා. පාෂාණ ජීර්ණය කියන්නේ ගල් කෑවහම ආහාර මාර්ග ජීර්ණය වෙන එකද? ආහාර වගේ ආහාර ජීර්ණය කියන එක මතකනේ. ආහාර ජීර්ණයදී වෙන්නේ අර සංකීර්ණ ආහාර සරල කොටස් වලට වෙන් වෙන එක. එහෙනම් පාෂාණ ජීර්ණයදීත් වෙන්නේ මේ වචනේ හදාගන්න පාෂාණ මේකේ තියෙන ජීර්ණය කියලා ජීර්ණය. පාෂාණ ජීර්ණය කියලා එක හදාගන්න. පාෂාණ ජීර්ණය. ඒ පාෂාණ ජීර්ණයේදී වෙන්නේ මේවා කැබලි වී යාමක් තමයි.
විශාල පාෂාණ විවිධ හේතු හින්දා කැබලි වෙන්න පුළුවන්. ඒ කැබලි වීම තමයි ජීර්ණය කියලා අදහස් කරන්නේ. එතන පිළියමකෝ ජීර්ණය කියන්නේ මොකක්ද කියලා. ජීර්ණය ලෙස හඳුන්වන්නේ කියලා කියනවනේ. කියලියමු මේ පොළවේ ඇති මව් පාෂාණ විවිධ සාධක නිසා වෙනස් වෙමින් කැබලි වලට පත්වීමේ ක්‍රියාවලිය වේ. පොළවේ තියෙන මව් පාෂාණ විවිධ සාධක නිසා ඒ උෂ්ණත්වය වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, සුළඟ වෙන්න පුළුවන්, නැත්නම් රසායනික දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ සාධක හින්දා වෙනස් වෙමින් කැබලි වලට පත්වීමේ ක්‍රියාවලිය තමයි පාෂාණ ජීර්ණය කියන්නේ. එතකොට මෙන්න මේ ඔය කැබලි වලට පත්වීමේ ක්‍රියාවලිය නැත්නම් පාෂාණ ජීර්ණය වීමේ ක්‍රියාවලිය ආකාර තුනකට වෙන් කරලා තියෙනවා. වෙන්න පුළුවන් ආකාර තුනක්. එකකට අපි කියනවා මේ භෞතික ජීර්ණය කියලා. භෞතික ජීර්ණය. අනිත් එකට කියනවා රසායනික ජීර්ණය. ඒකත් ජීවීන් හේතුවෙන් වෙන්න පුළුවන්. ඒකට කියනවා ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය කියලා. එතකොට මේ මව් පාෂාණ කුඩා කැබලි බවට පත්වීමේ ක්‍රියාවලිය වෙන්න පුළුවන් ආකාර තුනක්. ජීර්ණ ආකාර තුනක් තමයි මේ කියන්නේ. භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය, ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය කියලා. මේ භෞතික ජීර්ණය කියලා කියන්නේ ඔය විවිධ සාධක උෂ්ණත්වය, ඊළඟට ඒ කියන්නේ තාපය, සුළඟ, ජලය, ගලාගෙන යන ජලය, මෙන්න මේ වගේ හේතු හින්දා පාෂාණ කැබලි වලට පත් වෙන එක. දැන් දවල් කාලේ තදින් රත් වෙලා තියෙන පාෂාණයක් උඩට එකපාරට වැස්ස වැටෙනවා. දැන් අපි දන්නවා අර රත් වෙනකොට ප්‍රසාරණය වෙනවනේ. එකපාරටම වතුර වැටුනහම එතන සංකෝචනය වෙනවා. සීතල හින්දා. එතකොට අසමාන ප්‍රසාරණ සහ සංකෝචන හින්දා අර පාෂාණය ඉරිතලලා පැලිලා යනවා. ඒක ජීර්ණය. ඒක භෞතික ජීර්ණයක් කියලා කියන්නේ. ඒ භෞතික සාධකයක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම දැන් ඔය ලංකාවේ නම් එච්චර වෙන්නේ නැහැ දැන් ඔය වැලි කුණාටු කියන ඒවා ඇති වෙනවා සමහර රටවල. ඒ වැලි කුණාටු වල එන වැලි දිගින් දිගට ගැටීම නිසා පාෂාණ ගෙවිලා යනවා. ඒ ගැටීමත් එක්ක ඒකත් ජීර්ණයක්. ඔයගොල්ලෝ ගඟක එහෙම නාන්න ගියාම දැකලා තියෙනවා මේ ගඟේ තියෙන අර පාෂාණ ගල් කැබලි මේ ගොඩක් ඒවා රවුම් හැඩයකට තමයි තියෙන්නේ. වතුර ගලාගෙන යන ඒ දොළ පාරවල් වලත් එහෙමයි. ඒවා රවුම් හැඩයකට ඇවිත් තියෙන්නේ කොහොමද? කවුරු හරි රවුම් කරලාද? මේ වෙන්නේ වතුරත් එක්ක ගහගෙන ගලාගෙන පෙරලීගෙන යනකොට මේ පාෂාණ වෙනත් පාෂාණ වල ගැටෙනවා. ඒව ගැටෙනකොට
අර පෙරලිලා යද්දී ඒවා ගෙවිලා අර දාර සුමට වෙලා රවුම් වෙලා වටකුරු වගේ හැඩයක් ඇවිත් තියෙනවා. ඉතින් මේ ගෙවෙනවා කියලා කියන්නේ ජීර්ණයක් තමයි. ඒ නිසා ගලාගෙන යන ජලය නිසා පාෂාණ ජීර්ණය වෙනවා. අපි එතන තියෙනවානේ මේ භෞතික එන තුන්වෙනි පිටුවේ ජීර්ණාකාර තුන ලිව්වට පස්සේ ඉතිරි ටිකක් තියෙනවා. ඒ ඉතිරි වල උඩ ලියන්නකෝ ඉතිරි ටිකේ ලියමුකෝ ඉතිරි වල උඩින් ලියන්නකෝ භෞතික ජීර්ණය කියලා. භෞතික ජීර්ණය. ඒකේ ලියමු මේ භෞතික ජීර්ණය කියලා කියන්නේ මොකක්ද කියන එක. තාපය සුළඟ වර්ෂාව මලායන ජලය ආදී භෞතික සාධක නිසා පාෂාණ ජීර්ණය වීම. තදින් රත් වූ පාෂාණ මතර වර්ෂා වැටීමෙන් අසමාන ප්‍රසාරණ හා සංකෝචන නිසා පාෂාණ ඉරිතලා කැබලි වේ. එකපාරටම කැබලි වෙන්න පුළුවන්. නමුත් මුලින් ඉරිතල්ලා ඊට පස්සේ කාලයක් යනකොට මේවා නැවත නැවත ඒ විදිහට සිද්ධ වෙලා කැබලි විදිහට වෙන්න පුළුවන්. විශාල පර්වත පවා හැම වෙන්න පුළුවන්. ජල පාරවල ගහගෙන ගිහිල්ලා පාෂාණ වල ගැටිලා ඒක රවුම් වෙන එක අර වටකුරු හැඩයක් ගන්න එක ඒවා මේකට අයිති.
ඒකේ අර ක්‍රම කීපයකට මේ සිදුවේ කියන එකේ මේ උදාහරණ ලියන්න පුළුවන්. පොදුගේ ජීවනයේ සිද්ධ වෙන ආකාර විදිහට ක්‍රම කීපයකට මේ සිදුවේ කියන එකේ උදාහරණ ලියන්න පුළුවන්. එතන පිටිරිවල උඩ කොටුවේ භෞතික ජීවනය කියලා ඕන ලියා ගන්න පුළුවන්. ඒ වගේ මේ පල්ලෙහා රූපයක් පෙන්ලා තියෙන එකත් ඔය භෞතික ජීවනයේ සිද්ධ වෙන විදියක්. ඒකේ වෙන්නේ දැන් ලංකාවේ නම් ඔය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේ සමහර ඔය අයිස් මිදෙන හිම මිදෙන රටවල් වල පාෂාණ පැලුම් වල ජලය එකතු වෙලා රාත්‍රී කාලේදී හෝ හිම මිදෙන කාලේදී අර අයිස් හැදෙනකොට අයිස් වල පරිමාව වැඩි ජලයට වඩා. එතකොට අර ඇති වෙන තෙරපීමෙන් පාෂාණේ තෙරපිලා පුපුරනවා. ඒකත් උදාහරණයක් විදිහට ඔය ක්‍රම කීපයකට මේ සිදුවේ කියන තැන මම මේ උදාහරණ කියලා මෙතන දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක අර ක්‍රම කීපයකට සිදුවේ කියන එකේ කියන්න පුළුවන්. පාෂාණ පැලුම් තුල ජලය රැඳී ශීත අවස්ථාවල අයිස් මිදීමේදී පාෂාණ පුපුරන්න පුළුවන්. ඒකේ උදාහරණයක් වෙන්නලා තියෙන රූපයක්. ඉඳලා බලන්න. ඒකේ තියෙන පළවෙනි රූපය අර ජලය ඇතුළේලා තියෙන පාෂාණික කුහරයකට. ඒ ජලය මිදෙන උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වයේ ඉහළ අගයක තියෙනකොට තමයි ජලය විදිනක තියෙන්නේ. ඊට පස්සේ පරිසර උෂ්ණත්වයේ ජලය මිදෙන උෂ්ණත්වයට වඩා අඩු වුණාම يعني සෙල්සියස් අංකක බිඳුවට වඩා අඩු වුණාම අන්න ජලය අයිස් බවටපත් වෙනවා. ඊට පස්සේ ලොකු පීඩනයක් වෙනවා. එතකොට තෙරපිලා ඈත් වෙන්න පුළුවන්. ආපහු උෂ්ණත්වය වැඩි වෙනකොට නැවත ජලය බවටපත් වෙනවා. එතකොට අර තෙරපියම නැති වෙනවා. දැන් ආයේ රාත්‍රී කාලේදී එහෙම ආයෙ මෙදෙනකොට ආයෙ තෙරපියම වැඩි වෙලා අයිස් වෙනවා. කියන අයිස් වෙලා තෙරපිය වැඩි වෙනවා. එතකොට අර පාෂාණ ඒ පුපුරපුව ආයෙත් ඈත් වෙනවා. එහෙම ටික ටික පාෂාණේ ඉඳලා පුපුරලා කැබලි වෙන්න පුළුවන්. ඒක තමයි රූපේ පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ කොටුවක් තියෙනවා නේද? කියමු රසායනික ජීවනය කියන්නේ. මොකද මේ රසායනික ජීවනය කියලා කියන්නේ? මේකදී වෙන්නේ විවිධ මේ රසායනික සාධක නිසා පාෂාණ ජීවනය නැත්තම් දී වෙලා යන්න පුළුවන්. ආලතු සමහර විට මේ අම්ලවැසි කියලා වර්ගයක් ගැන. මේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වගේ ප්‍රමාණ වැඩි වුණාම මේවා ඉහළ වායුගෝලයේදී වැසි ජලයේ දිය වෙලා ජලය ආම්ලික වෙනවා. ඒවට කියනවා ඒ වර්ෂාවට කියනවා ආම්ලික ජලයේ සහිත වර්ෂාවට කියනවා අම්ල වැසි කියලා. දැන් අම්ල වැසි වැටුනහම සමහර පාෂාණ වල හුණුගල් වගේ වට වැටුනොත් ඒවා දිය වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් විතර කටුවක් දැම්මොත් විතර කටුවක් උඩට විනාගිරි දැම්මොත් විතර කටුව දිය වෙනවා. එයා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා. විනාගිරි කියන්නේ අම්ලයක්. ඒතකොට ඒ ක්‍රමයට ඔය හුණුගල් වගේ ඒවා මතට අම්ල වැසි වටනාම හුණුගල් දිය වෙලා යනවා. ඒක කියන්නන්නේ රසායනික ජීවනයක් කියලා. එතන කොටුවට පල්ලෙහා චිත්‍රි ඉතියක් තියෙනවනේ.
ඒකේ ලියමු රසායනික ද්‍රව්‍ය ක්‍රියා කිරීම ප්‍රතික්‍රියා කිරීම නිසා පාෂාණ ජීර්ණය වීම වේ. රසායනික ජීර්ණය කියලා කියන්නේ. ඒ උදාහරණ දෙක ගන්න පුළුවන් වර්ෂා ජලයේ කාබන් ඩයොක්සයිඩ් එවන තව වායුව තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායු දියවි අම්ල වැසි ඇති වේ. ඒවා මොනුගල් ආදිය මතට වැටුණ විට මොනුගල් දියවීම එක රසායනික ජීර්ණයක්. කියන්නේ අම්ල වැසි මගින් රසායනික ජීර්ණය වෙන්න පුළුවන් පාෂාණ වල. මම කියපු ටික ඔක්කොම තියෙනවා ලියලා. එතකොට දැන් රසායනික ජීර්ණය කියන්නේ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා පාෂාණ ජීර්ණය වෙන එක. භෞතික ජීර්ණය කියන්නේ ඔය සුළඟ, තාපය, වර්ෂාව, ගලාගෙන යන ජලය වගේ භෞතික සාධක නිසා පාෂාණ කැබලි වෙන එක. ඊට පස්සේ මේ ජෛව සාධක කියන්නේ මොකක්ද? ජෛව සාධක කියන්නේ ජීවීන්. ඒ කියන්නේ ශාක හෝ සත්තුන්ගේ ක්‍රියා නිසා පාෂාණ ජීර්ණය වීම. ඒවා ජෛව සාධක විදිහට හඳුන්වන්නේ. එතන ඊළඟ එකේ අපිට කියන්න පුළුවන් ඊළඟ පිටුවේ බලන්න මපස් හතරවෙනි පිටුවේ තියෙනවා කොටුවක්. ඒක එතකොට ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය කියලා ලියන්න පුළුවන්. ඒ ජෛව සාධක කියලා කියන්නේ මේ ශාක හෝ සතුන්ගේ ක්‍රියා නිසා පාෂාණ ජීර්ණය වීම. ශාක හෝ සතුන්ගේ ක්‍රියා නිසා පාෂාණ ජීර්ණය වීම. ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන් එකක් තමයි ඔය මේ සමහර දැකලා ඇතුළේ විශාල කළුගල් ඇතුළට පොඩි පැලුම් තියෙනකොට ශාකයක මුල ඒකට ඇතුල් වෙනවා. මේ වගේ අපි හිතමුකෝ මෙහෙම ශාක
මුලක් ඒ විදිහට පාෂාණයකට ඇතුල් වෙනවා අහක මුලක්. මේ විදිහට මුලක් ඇතුල් වෙනවා. ඊට පස්සේ කාලයක් යද්දී මේ ශාකය විශාල වෙනකොට අර මුල ටික ටික විශාල වෙන්න ගන්නවා ඇතුළට ගමන් කරන්නත් ගන්නවා. දැන් ඔන්න එතකොට මේ ගහේ මුල මේ විදිහට ගහේ මුල මේ පාෂාණය තුලට තව ගමන් කරන ශාකය විශාල වෙනවනේ. දැන් මුල මහත් වෙනවා ගැඹුරට යනවා. තව කාලයක් යනකොට ඒක සමහර විට දෙපොළු වෙලාම යන්න පුළුවන්. අර ගහේ වර්ධනයත් එක්ක මේ විදිහට ශාකය විශාල වෙද්දී ඔයගේ පාෂාණය පුපුරලා වෙන වෙලා යන්න පුළුවන්. එතන මේ උදාහරණ කෙනෙක් කියන්න පුළුවන් ශාක මුල් පාෂාණ බැලුම් තුලට ඇතුල් වී විශාල වීමත් සමග පාෂාණ පැලී යාම එක අවස්ථාවක් ආකාරයක් ජෛව සාධක වලින් පාෂාණ නිර්මය වීමට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. එතන මේ පොඩි ඉඩක් තියෙන ලයිකන කෙනෙකුට දකුණු පැත්තේ රූල් එක අතර පොඩියට මේ රූපයට සටහන් කරගන්න පුළුවන් නම් හොඳයි. දල රූප සටහන මේ රූපේ පොඩ්ඩක් සටහන් කරගන්න.
රූපය අන්තර ඉවරද? රූපය අන්තර ඉවර නම් අත්සලකුණු දාන්නද? නෑ ගොඩක් අර මේක අඳලා තියෙනවා. දැන් මේක එක කාරණයක් එක උදාහරණයක් තමයි ජෛව සාධක වලින් පාෂාණ ජීර්ණය පෙන්වන්න පුළුවන්. ඔයිට අමතරව තව සිද්ධ වෙන විදිහක් තමයි මේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට මේ කළුගල් මත මේ සුදු පාට පුල්ලි වගේ තනින් තන සටහන් වෙලා තියෙනවා. සුදු පාට පුල්ලි වගේ ඒවා. එහෙම මේ තියෙන්නේ පිටුම කළුගලක් කියලා. මේකේ එහෙම තැන් වල මේ ඔන්නම් පුල්ලි වගේ දකින්න පුළුවන් විශාල කළුගලක් බැලුවොත් එහෙම මේ වගේ පුල්ලි තියෙනවා සුදු පාට තැන් වල. ඒ සුදු පාට පුල්ලි විදියට මේ ඇත්තටම වර්ධනය වෙලා තියෙන එක මේ ජීවි වර්ග දෙකක් තමයි මේ වර්ධනය වෙන්නේ. ඒ කළුගලක් හම්බුනම පොඩ්ඩක් බලන්නකෝ. මෙතන ඉන්නවා මේ ජීවි වර්ග දෙකක් ඇල්ගී සහ තිලීර කියන ජීවි වර්ග දෙක. ඇල්ගී සහ තිලීර. මේ දෙන එකට ජීවත් වෙනවා. මේ දෙගොල්ලෝ. මේ ඇල්ගී තිලීර එකට ජීවත් වෙන මේ වගේ තැනකට මේ වගේ සුදු පාට පුල්ලි වගේ තියෙන එකකට කියන්නේ ලයිකන කියලා. ලයිකන. ඒ ලයිකන කම එතකොට මේ තියෙන්නේ. ඇල්ගී තිලීර ඒ ජීවි වර්ග දෙක එකට ජීවත් වෙනවා. එතන මේ කළුගලක් මත මෙහෙම ලයිකන වර්ධනය වෙනකොට ඒවා පිට කරන යම් රසායනික ද්‍රව්‍ය නිසා අර කළුගල මතු පිට කොටස් කුඩු පාටපත් වෙනවා. ඒක දැන් අතගාලා බැලුවොත් මේ දැනෙනවා එතන කුඩු කුඩු වගේ තියෙනවා. එතන මේ කුඩු කුඩු විදියට අර ජීර්ණය වීමක් තමයි වෙන්නේ. ඉතින් මේක පාෂාණ ජීර්ණය වෙන ක්‍රමයක්. ලයිකන වලින් නිකුත් කරන ඔය අම්ල සහ වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා අර කළුගල මතු පිට ටික ටික ජීර්ණය වීම සිද්ධ වෙනවා. ඒක ලයිකන කියන තැන මේක දැන් දිගට එතන තියෙනවානේ. ඒ ලයිකන කියන එක අර මේ තිත්තිරි ටිකක් තියෙනවානේ. ඒක කොටසක් එහෙම වෙන් කළා මේ කරගෙන පොඩියට පැත්තක රූපය අඳින පැත්ත ටිකක් පොඩියට තියන්න. අනිත් පැත්තේ මෙන්න මේ විස්තරය ලියමු. රූප අඳින පැත්ත පොඩ්ඩක් ඉදිරි කරලා ඉස්සෙල්ලා මේ විස්තරේ ලියමුකෝ. මේ ලියමුකෝ මේ ඇල්ගී හා දිලීර
එකට ජීවත් වන ස්ථාන ලයිකන නම් වේ. ලයිකන පිට කරන අම්ල රසායනික ද්‍රව්‍ය නිසා අම්ල හා රසායනික ද්‍රව්‍ය නිසා කළුගල මතු පිට ක්‍රමෙන් ජීර්ණය වේ. අතින් අල්ලුවාම කුඩු කුඩු නිකන් අපිට තේරෙනවා ඒකේ ගැලවෙනවා කියන. මේක දිගින් දිගට වර්ෂ ගානක් තිස්සේ වෙන්න පුළුවන්. ඒ ලයිකනක් දිගින් දිගට එතන හැදෙනවා. එක කට්ටියක් මේ යනකොට තව කට්ටියක් එතන හැදෙනවා. මේ රූපේ දැන පොඩි සටහන් කරගන්න ලයිකන තමයි අර සුදු පාට පුල්ලි විදියට තියෙන්නේ. රූපේ ඉඳලා ඉවරයි. පැංගන ඉවර නම් අත්සලකුණ දාන්නේ.
හරි. හොඳයි. දැන් මේ අපි පාෂාණ ජීර්ණ වෙන්න පුළුවන් ආකාර තමයි කතා කරේ. භෞතික, රසායනික, ඒ වගේම ජෛව සාධක නිසා පාෂාණ ජීර්ණ වෙන්න පුළුවන්. ඊට පස්සේ එතන කියනවා මේ පාෂාණ චක්‍රය කියලා එකක්. මොකද්ද මේ පාෂාණ චක්‍රය කියන්නේ? අපි දැන් කියවනේ පාෂාණ වර්ග තුනක් ගැන. ආග්නේය, අවසාදිත, විපරීත කියලා. මේ පාෂාණ එක පාෂාණ වර්ගයක් වෙනත් පාෂාණ වර්ගයක් බවට පත් වෙන්නේ. ඒක තවත් පාෂාණ වර්ගයක් බවට පත් වෙන්නේ. වෙනස් වෙමින් යන චක්‍රීය ක්‍රියාවලියක් පරිසරය ඇතුලේ සිද්ධ වෙනවා. ඒකට මේ ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ එකක් අනෙක බවට පත් වෙමින් චක්‍රීකරණය වීම තමයි පාෂාණ චක්‍රය කියන්නේ. එතන තියෙනවා කොටුවක් අතර ඒක හයිලයිට් කරන්නකෝ. ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ හා විපරීත පාෂාණ එකක් අනෙක බවට පත් වෙමින් චක්‍රීකරණය වීම පාෂාණ චක්‍රය නම් වේ. මොකර ඉතින් උපචාරණයක් තියෙනවා. මේක වෙන සිද්ධ වෙන විදිහ ගත්තොත් එහෙම මේ පොළවේ තියෙන පාෂාණ මේ මැග්මා පාෂාණ බවට පත් වෙනවා කියලා අපි කලින් කිව්වනේ. මේ විදිහට ගිනි කඳු පිපිරීම් වලදී පොළව ඇතුලේ තියෙන මැග්මා පිටට එන්න පුළුවන් කිව්වනේ. එතකොට මේ පොළව ඇතුලේ තියෙන අර මැග්මා එළියට ලාවා විදියට ගලාගෙන ඉන්න පුළුවන් කිව්වා. එහෙම එළියට ගලාගෙන ඇවිල්ලා මේ තැම්පත් වෙලා පොළවේ එවෙන් හැදෙනවා කියවනේ ආග්නේය පාෂාණ කියන වර්ගය. මේ ආග්නේය පාෂාණ හැදෙන්න පුළුවන් කළු ගල් වගේ ඒවා හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ආග්නේය පාෂාණ කියන ඒවා ජීර්ණ වෙලා මුහුදට වගේ ගිහිල්ලා අවසාදනය වෙලා මුහුදේ පතුලේ තැම්පත් වෙන්න පුළුවන්. ඒ මුහුදේ පතුලේ තැම්පත් වෙලා අවසාදනය වෙලා අවසාදිත පාෂාණ හැදෙනවා. මේ විදිහට අවසාදිත පාෂාණ හැදෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අවසාදිත පාෂාණ භූචලන වලින් ඒවා පොළව ඇතුළට ගිහින් මේ ආග්නේය පාෂාණත් එහෙම යන්න පුළුවන්. විපරීත පාෂාණ බවට පත් වෙනවා විපර්යාස වලට ලක් වෙලා. පස්සේ මේක හැදෙන්න පුළුවන් විපරීත පාෂාණ. ඒකෙන් තමාර පිරිගරුණ නයිස් පාෂාණ වගේ ඒවා හැදෙන්නේ. ඉතින් මේ තියෙන්නේ
මේ ආග්නේය පාෂාණ මෙහි තියෙන්නේ අවසාදිත. දැන් මේ විපරීත පාෂාණත් ආපහු අර ගිනි කඳ පිළිම වලදී වත් වෙලා ද්‍රව වෙන්න පුළුවන්. එහෙම ද්‍රව වෙලා නැවත අර විදිහටම ගිනි කඳ වලින් එළියට ගිහිල්ලා ආපහු ප්‍රක්‍රියාවලිය දිගට යන්න පුළුවන්. මේක චක්‍රීකරණයක්. බැලුවොත් එහෙම මේ පාෂාණ හැදෙනවා, ඒවා වෙනස් වෙනවා. මේ ක්‍රියාවලියම බැලුවොත් චක්‍රයක් වගේ දිගට සිද්ධ වෙන එකක්. මේ පොළව එක දිගට සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලියක්. ඔයගේ සටහනක් ඕගොල්ලන්ගේ පස්සේ පිටුවේ තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය අපි කියනවා පාෂාණ චක්‍රයක් කියලා. ඔය පියවර විදිහට අපි ඉස්සලා ලියලා ඉන්නකෝ. මේ ලියුවොත් ගන්න පුළුවන් මේ විදිහට සටහනක් විදිහට මේ ලියාගෙන ගියොත් මුලින්ම ගිනි කඳු වලින් පිට වෙන අර මැග්මා සිසිල් වෙලා ආග්නේය පාෂාණ හැදෙනවා. පියවර විදිහට අපි ලියමු. එක ගිනි කඳු වලින් පිටවන හතරවෙනි පිටුවේ පියවර විදිහට තියෙන 1 2 3 4 කියලා. ගිනි කඳු වලින් පිටවන මැග්මා. අර රූපේ අඳින්න ඕනේ නැහැ. ඒක තියෙනවා ඔයගොල්ලන්ගේ. මැග්මා සිසිල්වි. ආග්නේය පාෂාණ සේවීම. ඊට පස්සේ වෙන්නේ ආග්නේය පාෂාණ ජීර්ණයට ලක් වෙලා පොළවේ එක එක තැන්වල තැම්පත් වෙලා අවසාදනය වෙනවා. එතකොට අවසාදිත පාෂාණ හැදෙනවා. දෙවෙනි එක ආග්නේය පාෂාණ ජීර්ණයට ලක් වී පොළවේ විවිධ ස්ථානවල තැන්පත් වීමෙන්
අවසාදිත පාෂාණ සෑදීම ආග්නේ පාෂාණ ජීර්ණයට ලක් වෙලා අර පොළවේ තැන් තැන් වල තැම්පත් වෙනවා. සාගර පතුල වෙන්න පුළුවන්, කාත් බිම් වෙන්න පුළුවන්. එතකොට ඒවා අපි කියනවා අවසාදිත පාෂාණ. ඒ ක්‍රමයට තමයි උණුගල්, හිරිගල්, මඩගල් මේ වගේ ඒවා හැදෙන්නේ. ඊළඟට මේවා අවසාදිත පාෂාණ සාවය ආග්නේ පාෂාණ දෙවර්ගෙම භූමිකම්පාව වගේ හේතු හින්දා විපර්යාස වලට ලක් වෙලා පොළොව තුලට ගිහිල්ලා විපරීත පාෂාණ බවටපත් වෙනවා. ඊට පස්සේ නැවතත් අර විපරීත පාෂාණ ආග්නේ පාෂාණ මේවා අධික උෂ්ණත්වයෙන් හින්දා ද්‍රව වෙලා මැග්මා බවට පත් වෙනවා. ඒක ආයෙත් මේ ක්‍රියාවලිය දිගින් දිගට ඒ විදිහටම යනවා. ආයතන අන්තර්ජාලයේ ගැටලුවක් ඇති වුණා. දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. right මේ පොඩි ගැටලුවක් ඇති වුණා මම හිතන්නේ මේ ඉන්ටර්නෙට් වල. කතා කරන විදිහේ භාෂාන චක්‍රය ගැන. ඒතර මේ භාෂාන චක්‍රේ දැන් ආග්නේ අවසාදිත හැදුනට පස්සේ මේවා විපරීත වෙන්න පුළුවන් භූමිකම්පාවලදී ඊටත් පස්සේ ඒවත් නැවතර ගිනි කඳ පිපිරීම වලදී ලාවා බවට පත් වෙන්න පුළුවන්. හතරවෙනි විදිහට මේක ලියන්න පුළුවන් එතකොට. විපරීත සහ ආග්නේය පාෂාණ විවිධ විපර්යාස නිසා පොළොව තුලට ගොස් අධික උෂ්ණත්වය නිසා ද්‍රව වී මැග්මා බවට පත්වීම. මේ තියෙන එතකොට අර පාෂාණ චක්‍රයේ මූලික පියවර ටික. පියවර ටික
සම්පූර්ණ කරගන්නකෝ. පියවර ටික ලියලා ඉවර නම් අත්සලකුණ දාන්න. ලියලා ඉවර නම් අත්සලකුණ දාන්න. හොඳයි. එතකොට මේ පියවර ටික අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕන පාෂාණ චක්‍රය සම්බන්ධයෙන්. ඔය ටික දැන් පොඩ්ඩක් බලලා අර පහ පිටුවේ බලන්න සටහනක් තියෙනවා. මේ චක්‍රය දක්වලා තියෙන සටහනකින්. ඒකේ තියෙනවා මේ කොටු ටිකක් ස්ටෑන්ඩ් ටිකක් පැන්සලෙන් බලන්නේ කොටු වලට ඔයගොල්ලෝ හිතන විදිහට මොනවද එන්න ඕනේ කියලා පැන්සලෙන් ලියන්න බලන්න. පස්වෙනි පිටුවේ තියෙන අර පාඨාණු චක්‍රේ සරලව කියලා රවුමක් වගේ ඉඳලා තියෙනවනේ. බලන්න මේක පැන්සලෙන් ස්ටෑන්ඩ් එක සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කළාද සටහන? මේ විදිහේ සටහනක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ මේක සම්පූර්ණ කරොත් මොනවද දැන් මේකේ ලිව්වේ මොනවද? මම මෙතන මේ අංක ටිකක් දාන්නම් ඉස්සෙල්ලා. මෙතන 1 2 3 4 5. ඔගේ අංක 1 කියන එකට මොකද්ද එන්න ඕනේ කියලා දාපු අය බලන්න.